122 වෙනි ගානට එතන ඒ තියෙන්නේ 2010 ගැටලුව පුතේ මේ ගැටලුවේ පොඩ්ඩක් ප්‍රස්ථාරය හදාගන්න මේ මෙහෙම ඔමේගා t ප්‍රස්ථාරය මේ මෙහෙම තමයි තියෙන්නේ හරි ඔය ප්‍රස්ථාරය ඔහොම දීලා කෝණික විස්ථාපනයට අනුරූප විචලනය වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ මේ බලන්නකෝ මේකේ කෙලින්ම කියවා ගන්න පුළුවන් දේ තමයි කාලයත් එක්ක කෝණික ප්‍රවේගය ටිකෙන් ටික වැඩි වෙනවා. හරි? එහෙනම් මේ ප්‍රස්ථාරයෙන් මම කියවන දේ ඔමේගා වැඩි වෙනවා. ඔමේගා කියන්නේ මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. එහෙනම් මට ලස්සනට කියන්න පුළුවන් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වැඩි වෙනවා. කාලයත් එක්ක කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. ඒ වගේම කෝණික ප්‍රවේගය කියන්නේ මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. කාලයත් එක්ක කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. කෝණික ප්‍රවේගය කියන්නේ මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. එහෙනම් මේ කෝණික ප්‍රවේගය වැඩි වෙනවා වගේම සරලව මට දැන් කියන්න පුළුවන් මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වැඩි වෙනවා. හරි එහෙනම් ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වැඩි වෙන උත්තරයකට අපිට ගන්න පුළුවන් උත්තරය 5 වෙනි උත්තරය සහ 3 වෙනි උත්තරය. හැබැයි 3 වෙනි උත්තරෙත් මේ අනුක්‍රමණය වැඩි වෙනවා. අනුක්‍රමණය කියන්නේ බෑවුම. මේකේ නම් කන්ද මේකේ නම් පල්ලම. මෙයාගෙත් අනුක්‍රමණය වැඩි වෙනවා තමයි. හැබැයි මෙයාගේ අනුක්‍රමණය ඍණාගයක්. අනුක්‍රමණය ඍණාගයක් කියන්නේ කෝණික ප්‍රවේගයේ ඍණ. ඒක හරි පුතේ ප්‍රස්ථාරය මේ මෙහෙම දීලා තිබ්බනම්. කෝණික ප්‍රවේගයේ ඍණ අගය වැඩි වෙනවා. ප්‍රස්ථාරයේ අනුක්‍රමණයත් ඍණ එයාගේ අගය වැඩි වෙනවා. හරි එහෙනම් අපිට ගන්න වෙන හරි උත්තරය තමයි අනුක්‍රමණය ධන වෙන්න ඕනේ. ඒ වගේම අනුක්‍රමණයේ විශාලත්වය වැඩි වෙන උත්තරයකට අපිට ගන්න පුළුවන් උත්තරය තමයි 5 වෙනි උත්තරය. හරි දැන් ඔබ රේඛීය චලිතයේදී පුතේ චලිත ප්‍රස්ථාර ගැන ඔයාලට මම උගන්වනවා. හරි ඒක පුතේ ගැටලුවක් ඇති කරගන්න එපා. හරි මම මේ කිව්වනේ අර ඇප් එක ගැන. ඒ ඇප් එක නිදහස් වෙනවත් එක්කම මම ඕන්නම් තියරි පන්තියකට උගන්වනවා වගේ වීඩියෝස් ටිකත් ඔයාලට පුතේ දෙන්නම්. හරි මම කොහොමත් කලින් අපි හිතාගෙන හිටියේ පුතේ දවසකට එක ප්‍රස්ථාර වර්ගය ගැන වෙනම ගාන ගැන වෙනම කියලා දෙන්න. හරි කෙසේ වෙතත් ඔයාලට පුතේ හරි මේ මුළු තියරි පාඩම වුණත් ඕන්නම් දෙන්නම්. ඒක කිසිම ගැටලුවක් නැහැ. හරි ඊට පස්සේ යන්නකෝ 139 වෙනි ගානට 139 වෙනි ගානේ බලන්න මොනවද තියෙන්නේ කියලා. ඒ 139 වෙනි ගානේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේක ඇල්ෆා t ප්‍රස්ථාරය. මේ ඇල්ෆා ධන ඕක ගැඹුරෙන්ම කියනවා නම් පුතේ මේක වෙන්න පුළුවන් ඕනනම් ධන දිශාවේ කෝණික ත්වරණයක් හරි ඍණ දිශාවේ කෝණික මන්දනයක් හරි. ධන දිශාවේ ත්වරණයක් හරි ඍණ දිශාවේ මන්දනයක් හරි වෙන්න පුළුවන්. හරි. දැන් මෙතන එහෙනම් දැන් සරලව කියන්න තියෙන්නේ මට තියෙන්නේ මෙතන තියෙන පුතේ කෝණික ත්වරණයක්. හරි අර ඍණ දිශාවේ මන්දනය ඒ කියන්නේ ධන ත්වරණය ඍණ ත්වරණය කියලා තියෙනවා පුතේ. මම රිවිෂන් ඔයාලට නම් තාම ඕක කියලා දුන්නේ නැහැ. හැබැයි අපේ තියරි පන්ති ඇවිල්ලා තියෙනවා නම් මේක දන්නවා පුතේ. මම අර කිව්වේ ප්‍රස්ථාර කියද්දි කියලා දෙන්නම්. හරි මේකේ තියෙන එහෙනම් ධන කෝණික ත්වරණයක්, මෙයාගේ තියෙන ඍණ කෝණික ත්වරණයක්, ඊට පස්සේ නැවත මේ ටිකේ තියෙන ධන කෝණික ත්වරණයක්. දැන් මෙයාගේ ඔමේගා විචලනය තමයි අපෙන් අහන්නේ. ඔමේගා විචලනය. දැන් මේ බලන්න කෝණික ත්වරණයක් තියෙනවයි කියලා කියන්නේ කෝණික ප්‍රවේගය වැඩි වෙන්න ඕනේ. බලන්න නිශ්චලතාවයෙන් ආරම්භ කර කියලා කිව්වහම එහෙනම් ඔමේගා බිඳුවෙන් තමයි පටන් ගන්න ඕනේ. 5 වෙනි උත්තරේ වැරදි පුතේ. හරිද? ඊට පස්සේ මේ ටිකේ කෝණික ත්වරණයක් ඒ කියන්නේ කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. අනේ හැම උත්තරයක්ම දැනට හරි. හරි. පුතේ දැන් බලන්නකො.
මේකේ යට කොටසේ වර්ගඵලය කෙලින්ම කියව ගන්න පුළුවන් කෝණික ත්වරණය. කෝණික ත්වරණය නිසා කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. හරි? කෝණික ත්වරණය නිසා කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. මේකෙදි වෙන්නේ බලන්නකෝ මේ සිද්ධිය. මේක කෝණික ප්‍රවේගයේ වැඩිවීමක්. මේක ඍණ කියන එකෙන් අදහස් වෙන්නේ කෝණික ප්‍රවේගය අඩු වෙනවා. කෝණික ප්‍රවේගය වැඩි වෙනවා මෙතන. මෙතනදි වෙන්නේ කෝණික ප්‍රවේගය අඩු වෙනවා. හැබැයි මේ යට කොටසේ වර්ගඵලයට වඩා මේ යට කොටසේ වර්ගඵලය අඩුයි කියන්නේ පුතේ වැඩිවීමට වඩා අඩුවීම අඩු වගයක්. එහෙනම් බලන්නකො පළවෙනි එකේ පුතේ ආය ඍණ පැත්තටම අඩු වෙලා. ඒ කියන්නේ බිඳුවේ ඉඳන් 10ට වැඩි වුණා නම් 10 ඉඳන් තව ඍණ පැත්තට ගිහිල්ලා. ඒ කියන්නේ අඩුවීම වැඩි. එහෙම වෙන්නේ නැහැ. හරි හතරවෙනි එක වෙන්නේත් නැහැ. එහෙනම් මට ඉතිරි වෙන උත්තරය තමයි දෙවෙනි උත්තරේ සහ තුන්වෙනි උත්තරේ. හරි. ඊට පස්සේ බලන්නකො පුතේ මෙතන ඇල්ෆාට වඩා මෙතන ඇල්ෆා වැඩි. ඇල්ෆා වැඩි කියන්නේ කෝණික ත්වරණය වැඩි. කෝණික ත්වරණය වැඩි කියලා කියන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ ත්වරණය නිරූපණය කරන්නේ අනුක්‍රමණයෙන්. එහෙමනම් වෙන්න ඕනේ අවශ්‍යතාවය තමයි පුතේ අනුක්‍රමණය වැඩි වෙන්නට අවශ්‍යයි. මේ කෑල්ලට වඩා මේ කෑල්ලේ අනුක්‍රමණය වැඩි වෙන්න අවශ්‍යයි. එහෙනම් මට සාධාරණ උත්තරේ විදියට ගන්න පුළුවන් උත්තරය තමයි තුන්වෙනි උත්තරය. හරි. උත්තරය තුන්වෙනි උත්තරය. හරි. එහෙමනම් මට කියන්නට තියෙන්නේ පුතේ ඔය දෙක තමයි පුතේ පාස් පේපර්ස් වල කෝණික චලිතය සම්බන්ධ චලිත ප්‍රස්ථාර විදිහට තියෙන්නේ. හරි. ඊට පස්සේ තව අනිත් ගණන් වලත් ඔය වගේ ප්‍රස්ථාර තියෙනවා. නමුත් ඒකට තව රාශීන් ඔයාලා දැනගන්නට අවශ්‍යයි. ඒ කියන්නේ වෙනම රාශීන් පුතේ මේකට සම්බන්ධ වෙලා තියෙනවා. හරි. ඕකේ. තව ඊට පස්සේ මේ චලිතය සම්බන්ධවත් ඒ කියන්නේ චලිත සමීකරණ වලිනුත් විවිධ අපි ප්‍රශ්න දාලා තියෙනවා. නමුත් ඒ ප්‍රශ්න වලත් තියෙන විශේෂත්වය තමයි මේ ප්‍රශ්න වලටත් අර ටෝ සමානයි i ඇල්ෆා වගේ සමීකරණ පොඩ්ඩක් අවශ්‍ය වෙනවා. හරි. ඕන්නම් අපි මෙහෙම කරමුකෝ. 71 වෙනි ගානට යමුකෝ පොඩ්ඩක්. හරි නේද? දැන් මේ ප්‍රස්ථාර ගැන කතා කරද්දී ඔබට කියන්න ඕන දේ අනිවාර්යෙන් මේ කතාව හරි හැම වෙලාවෙම රේඛීය චලිතේ ප්‍රස්ථාර වලින් හිතන්න. හරි ඒ කෙසේ වෙතත් මෙන්න මේ මතක තියාගත්තා නම් හරි. කෙලින්ම කියවන්න පුළුවන් මොකද්ද? ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මොකද්ද? ප්‍රස්ථාරයේ යට කොටසේ වර්ගඵලය මොකද්ද කියන එක. හරි. එහෙමනම් 71 නෙවෙයි අපි කතා කරනවා 72. හරි 72. එහෙනම් කීයටක් දීලා තියෙනවා නේද? එයාගේ R තියෙනවා. ඕකේ. ඊට පස්සේ ඔමේගා සමානයි 2πf. හරි. F මෙතන අපිට ගන්න පුළුවන් අපි අර සංඛ්‍යාතයේ තිබ්බනම් අපිට වැඩක් නැහැ. නමුත් මේක තමයි හරියම වැදගත් දේ. විනාඩියට වට 120යි. ඔබ දන්නවා විනාඩියට වට 120යි කියලා කියන්නේ තප්පරයකට ගත්තාම අපිට සලකන්න වෙන්නේ විනාඩියකට වට 120ක්. එහෙනම් තප්පරයක් කියලා කියන්නේ පුතේ අපිට ගන්න පුළුවන් වට දෙකයි නේ. හරි. එහෙනම් ඒකක් තියෙනවා නියත ශීඝ්‍රතාවයෙන් මෝටර් ක්‍රියා විරහිත කළ විට නියත කෝණික මන්දනයක් යටතේ රෝධය විනාඩි 2ක කාලයකදී නිශ්චලතාවයට පත් වේ. හරි මේක දී පුතේ විනාඩි 2ක කාලයක. ඒ කියන්නේ පුතේ මෝටරේ ඕෆ් කරා කියලා කියත ඕෆ් කරයි කියලා ටක් ගාලා නවතින්නේ නැහනේ. ස්පීඩ් එක අඩු වෙවි ගිහිල්ලා අන්තිමේට නවතිනවා. අපිට කියනවා ඒකට විනාඩි 2ක කාලයකදී මේ වැඩේ වෙනවයි කියලා. පළවෙනි එක අහනවා
රෝධ කියත ලක්වන කෝණික මන්දනය. මේ බලන්න. ආරම්භක කෝණික ප්‍රවේගය අපි දන්නවා. සංඛ්‍යාතය දන්නවනේ. හරි. අවසාන කෝණික ප්‍රවේගයක් දන්නවා. ගත වෙච්ච කාලයක් දන්නවා. එහෙනම් මට සරලව ලියා ගන්න පුළුවන් ඔමේගා 2 සමානයි ඔමේගා 1 ධන ඇල්ෆා t. එහෙනම් මෙයා බිඳුවයි. හරි. ඔමේගා 1ට දාගන්න පුළුවන් මේ සංඛ්‍යාතය 2යි. හරි. එතකොට මෙතනින් ලියා ගන්න පුළුවන් 4යි 5. ධන ඇල්ෆා අපි දන්නේ නැහැ. ගත වෙච්ච කාලය. ගත වෙච්ච කාලය තප්පර 120යි. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් හරි ඇල්ෆා. ඇල්ෆා වෙනුවට ලියා ගන්න පුළුවන් 4යි 5 බෙදීම 120යි. ඒ කියලා කියන්නේ පුතේ 5 බෙදීම 30යි කියන එක. තප්පර වර්ගයට රේඩියන්. 5 බෙදීම 30යි. හරි. අවසානයේ නිශ්චල වුණා කියන්නේ යා බිඳුවයි. ආරම්භයේ සංඛ්‍යාතය දීලා තියෙනවායි කියන්නේ ඒකෙන් අපිට ගන්න පුළුවන් 4යි 5 ඇල්ෆා මේක තප්පර 30ක් ගත වෙලා තියෙනවා. එහෙනම් පුතේ මේක මේ පැත්තට ආවම ඍණ වෙනවා. හරි ඍණ වෙනවා. එතකොට කෝණික මන්දනයක් කියන එක පුතේ වඩාත් තහවුරු වෙනවා. 4යි 5 බෙදීම 120යි 5 බෙදීම 30යි. හැබැයි ඔබ මේක තියලා හරියන්නේ නැහැ. හරි මෙතන 5 වෙනුවට ආදේශ කරන්න ඕනේ 3.14ක් කියන එක. 5 කියන්නේ 3.14ක්. ඒක බෙදන්න ඕනේ පුතේ 30න්. එතකොට අපිට ඔන්න ඇල්ෆා කිසි ගැටලුවකින් තොරව හොයාගන්න පුළුවන්. දෙවෙනි එක කියනවා නිශ්චල වීමට ප්‍රථම කියත භ්‍රමණය වන වට සංඛ්‍යාව මෝටරය ක්‍රියා විරහිත කර විනාඩි 1කට පසුව හරි නිශ්චල වීමට ප්‍රථම මෝටර භ්‍රමණය වූ වට සංඛ්‍යාව. නිශ්චල වීමට ප්‍රථම වට සංඛ්‍යාව. ඉතින් මම ඒකට පාවිච්චි කරනවා මම කිව්ව නේද? වට සංඛ්‍යාව ගැන කතා කරොත් කෝණය හොයන්න පුළුවන් නේ t සමානයි 2πn වලින්. හරි. එහෙනම් මම මේකේ මෙහෙම කරනවා පුතේ. ඔමේගා 2 වර්ගය සමානයි ඔමේගා 1 වර්ගය ධන 2යි ඇල්ෆා t කියන එක. ඔමේගා 2 බිඳුවයි. ඔමේගා 1 අපි කිව්වා 4යි 5 කියලා නේ. 4යි 5 වල වර්ගය ධන අර 2πf වලින් අපි ගත්තේ 2යි ඇල්ෆා. ඇල්ෆා වෙනුවට අපි ලිව්වා මතකද 5 බෙදීම 30යි කියලා. තීටා. හරි එහෙනම් මෙතනින් අපි හොයාගන්නවා කැරකෙන්න කලින් එයා කොච්චර වට ගාණක් යනවද කියලා. sorry කෝණික කොච්චර කෝණයක් යනවද කියලා. ඊට පස්සේ එම්නම් වට ගාන හොයාගන්න මම සරලව පාවිච්චි කරන්නේ t සමානයි 2πn කියන සූත්‍රය. මෙයා දන්නවා වට ගාන මම හොයා ගන්නවා. ඊට පස්සේ කියනවා මෝටරය ක්‍රියා විරහිත කර විනාඩියක් ගත වූ පසු රෝධ කියතේ දැත්තක වේගය මෝටරේ ක්‍රියාත්මක කරලා විනාඩියක් ක්‍රියා විරහිත කරලා විනාඩියකට පසු හරි දැත්තක වේගය රෝධයේ දැත්තක වේගය පුතේ ඔබ දන්නවා රෝධයේ දැත්තක වේගය හොයන්න පුළුවන් මට v සමානයි r ඔමේගා කියන ප්‍රකාශනයේ R අපිට දීලා තියෙනවා මීටර් භාගයයි කියලා නෑ මීටරයයි sorry මීටර් භාගයයි. ඔව්. එහෙනම් අපි හොයන්න ඕනේ ඔමේගා. ඔමේගා හොයාගන්න හොඳම ආකාරය තමයි මේ අපි ඇල්ෆා හොයාගෙන තියෙනවනේ. එහෙනම් මම මේක පාවිච්චි කරනවා. ඔමේගා 2 සමානයි ඔමේගා 1 ධන ඇල්ෆා t. ඔමේගා 1 නම් දැන් අපි පාවිච්චි කරා පුතේ 4යි 5 කියලා. මෙයාව පාවිච්චි කරනවා ඍණ 5 බෙදීම 30යි කියලා. ඊට පස්සේ ගත වෙච්ච කාලය අපි පාවිච්චි කරනවා දැන් මේකේ කියන්නේ විනාඩි 1ක්. හරි. එහෙනම් මට ඔමේගා 2 හොයා ගන්න පුළුවන් 2යි 5 කියලා. හිතෙනුත් ලියන්න පුළුවන් පුතේ. හරි මෙහෙම තප්පරයට රේඩියන් හිතෙනුත් ලියන්න පුළුවන් 4 ඉඳන් බිඳුව වෙන්න ගත වෙනවා තප්පර විනාඩි 2ක්. එහෙනම්
විනාඩියකදී 4 ඉඳන් බිඳුව වෙනකන් නෙවෙයි අඩු වෙන්නේ 4 ඉඳන් 2 වෙනකන්. එහෙනම් ඒක දන්නවා ආරුත් දන්නවා. එතනින් අපිට ලස්සනට හොයාගන්න පුළුවන් පුතේ. හරි මේකේ දැත්තක වේගය. ඊට පස්සේ කියනවා දැත්තක් ලක්වන ස්පර්ශීය හා අරීය ත්වරණ සංරචකවල විශාලත්වය. තප් විනාඩියකට පස්සේ තමයි අහන්නේ නේද? එහෙනම් ස්පර්ශීය ත්වරණයට මම ලියා ගන්නවා r ඇල්ෆා. r දන්නවා ඇල්ෆා අපි හොයාගත්ත 5 බෙදීම 30යි කියලා. එහෙනම් මේකෙන් හොයාගන්න පුළුවන් මේක ස්පර්ශීය ත්වරණය. පුතේ අරීය ත්වරණයට අපිට පාවිච්චි කරන්න පුළුවන් r ඔමේගා වර්ගය. හරි එතකොට මම r දන්නවා. එතකොට මම ඔමේගා දන්නවා මෙන්න මෙහෙම. එහෙනම් ඒ දෙන්න පාවිච්චි කරලා මට හොයාගන්න පුළුවන් පුතේ ස්පර්ශීය ත්වරණයයි අරීය ත්වරණයයි කියන පද දෙක. තේරුණා නේද කතාව? හරි. දැන් එහෙමනම් මම ඊළඟ පාර්ට් එකට යනවා. ඔබට මතක ඇති අපි ඒ දවස්වල චලිතයේදී කතා බහ කරනවා චලිත සමීකරණ චලිත ප්‍රස්ථාර එහෙම අවසන් කරලා අපි ගති විද්‍යාව යටතට යනවනේ පුතේ. ඒ ගති විද්‍යාවේ නිව්ටන් නියම ගැන කතා කරනවා. ඒ නිව්ටන් නියම ගැන කතා බහ කරද්දී ඔබට මතක ඇති අපි කතා බහ කරනවා ගම්‍යතාවය කියලා රාශියක්. අන්න ඔය වගේම මෙතනදිත් කතා බහ කරනවා කෝණික ගම්‍යතාවය කියලා රාශියක්. හිතන්නකො පුතේ මෙන්න මේ වගේ වස්තුවක්. හරි. මේ මෙහෙම අරය r වෙච්ච එකක v ප්‍රවේගයෙන් යනවා කියලා. ස්කන්ධය m. හරි. පුතේ මෙයාගේ රේඛීය ගම්‍යතාවය අපි ලියනවා p සමානයි mv කියලා. ගම්‍යතාවය කියලා කියන්නේ ස්කන්ධය වතාවක් ප්‍රවේගය. මෙයා තමයි රේඛීය ගම්‍යතාවය. ඔය රේඛීය චලිතයේදී රේඛීය ගම්‍යතාවය ගැන කතා බහ කරාට මෙහෙම අක්ෂයක් වටේ කැරකෙනවා නම් හරි අක්ෂයක් වටේ කැරකෙනවා නම් අපි කියනවා කෝණික ගම්‍යතාවය කියලා. එහෙනම් පුතේ අපි කෝණික ගම්‍යතාවය කියලා සලකන්නේ රේඛීය ගම්‍යතාවයේ ගූරණය. රේඛීය ගම්‍යතාවය mv කෝණික ගම්‍යතාවය කියන්නේ රේඛීය ගම්‍යතාවයේ ගූරණය. හරියට බල ගූරණය කියද්දී අපි කතා කරන්නේ බලය වැඩි කිරීම ලම්බක දුර වගේ. හරි එහෙනම් මෙයා කියනවා රේඛීය ගම්‍යතාවයේ ගූරණය තමයි කෝණික ගම්‍යතාවය කියලා. එහෙනම් කවුරු හරි මොකද්ද කෝණික ගම්‍යතාවය කියන්නේ අහුවොත් පුතේ රේඛීය ගම්‍යතාවයේ ගූරණය. එහෙනම් මෙයාව ලියන්න පුළුවන් mvr කියලා. එහෙනම් මෙයාගේ ඒකක ලියන්න කිව්වොත් kg මෙයා ms ඍණ එකනේ m වර්ගය s ඍණ එක. kg m වර්ගය s ඍණ එක තමයි පුතේ මෙයාගේ ඒකක. දෛශිකයක්ද අදිශයක්ද? හරි. පුතේ ස්කන්ධය අදිශයක් ඒ වගේම අවස්ථිතික ගූරණයත් අදිශයක්. ගම්‍යතාවය අදිශයක්. හරි. ඒ වගේම ගම්‍යතාවය දෛශිකයක්. ගම්‍යතාවයේ දිශාව තමයි ප්‍රවේගයේ දිශාව. නම් ගම්‍යතාවයයි ප්‍රවේගයයි එකම දිශාවට. ගම්‍යතාවය දෛශිකයක් වගේම අපිට සරලව කියන්න පුළුවන් කෝණික ගම්‍යතාවයත් දෛශිකයක්. ගම්‍යතාවය දෛශිකයක් කෝණික ගම්‍යතාවයත් දෛශිකයක්. මම දැන් මේ මෙහෙම පොඩ්ඩක් කරනවා පුතේ. m v වෙනුවට ලියනවා r ඔමේගා. හරි. mr වර්ගය මේ mr වර්ගය. mr වර්ගය කියන්නේ i කියන එක. එහෙනම් මට මෙතනින් ලස්සනට ගන්න පුළුවන් L සමානයි I ඔමේගා කියන එක. L සමානයි I ඔමේගා. පුතේ P වෙනුවට දැන් බලන්න ඕන කෝණික ගම්‍යතාවයට ප්‍රකාශන දෙකක් තියෙනවා.
එකක් තමයි රේඛීය ගම්‍යතාවයේ ගූර්ණය. තව එකක් තියෙනවා පුතේ මේ බලන්නකො. මෙයාට මෙයා ස්කන්ධයට අනුරූප රාශිය අවස්ථිතික ගූර්ණය. කෝණික ප්‍රවේගයට අනුරූප රාශිය තමයි රේඛීය ප්‍රවේගය. එහෙනම් පුතේ හරි මේක ලිව්වා පල්ලෙහැම් පුතේ මේ ටික ආදේශ කරා ඊළඟ කොටුව ඇතුළත L සමානයි I ඔමේගා කියලා දාන්න. ඒකක දාලා තියෙනවා පුතේ දෛශිකයක් L ගේ දිශාව ඔමේගාගේ දිශාවයි. හරි මතකයි නේද? ඔමේගාගේ දිශාව ගන්න අර සුරත් නියමයෙන්නේ. එහෙනම් ඔමේගාගේ දිශාව සුරත් නියමයෙන් ගන්නවා වගේ මට කෝණික ගම්‍යතාවයේ දිශාවත් ගන්න පුළුවන් සුරත් නියමයෙන්. හරි එහෙනම් මෙයාගේ දිශාව සුරත් නියමයෙන් ලැබෙනවා. තේරෙනව නේද පුතේ කතාව එහෙමනම්? හරි. දැන් එහෙමනම් ඔබට මතක ඇති අපි ගම්‍යතාවය ගැන කතා කරලා ඊට පස්සේ කතා කරා ගම්‍යතා වෙනස් වීම ගැන. හරි අපි රේඛීය චලිතයේදී කතා කරා ඔබට මතක ඇති බලය සමානුපාතිකයි ගම්‍යතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට කියලා. නිව්ටන්ගේ දෙවෙනි නියමය. හරි බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක වෙනවා නම් යම් වස්තුවක ගම්‍යතාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය බාහිර අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතිකයි. එතනදී අර සමානුපාතිකත්වයේ නියතේ භාවිතා කරලා පුතේ මෙහෙම අපි පාවිච්චි කරා. දැන් එහෙමනම් ඒ වගේම මම පාවිච්චි කරනවා පුතේ මෙතෙන්න මම මෙයාව අරයෙන් ගුණ කරනවා. මෙයාව විතරක් හරියන්නේ නැහනේ. මෙයාවයි ඔක්කොම. හරි. එහෙනම් බලය මේකෙන් ගුණ කරයි කියන්නේ මට ලැබෙන්නේ ටෝ I ඔමේගා 2 I ඔමේගා 1 එහෙනම් මේකෙන් සරලව මට කියන්න පුළුවන් බාහිර අසමතුලිත ව්‍යාවර්තය. බාහිර අසමතුලිත බලය නෙමෙයි බාහිර අසමතුලිත ව්‍යාවර්තය අනුලෝමව සමානුපාතිකයි මේ කෝණික ගම්‍යතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. බාහිර අසමතුලිත ව්‍යාවර්තය අනුලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ නියතේ හින්දා මම සමාන කිරීමේ ලකුණ දාලා තියෙනවා. එයා සමානයි කෝණික ගම්‍යතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. හරි. එහෙනම් පුතේ මේකෙන් මට ගන්න පුළුවන් එක පැත්තක්. මම ටෝ සමානයි I කියලා දාගෙන මේ ඔමේගා 2 ඍණ ඔමේගා 1 බෙදීම t. එහෙනම් මම එක පැත්තක් යනවා මේකෙන් ප්‍රකාශනයක් ටෝ සමානයි I ඇල්ෆා. මට මතක් වෙනවා මේක. ටෝ සමානයි I ඇල්ෆා කියන්නේ හරියට පුතේ F සමානයි m a වගේ. F සමානයි ව්‍යාවර්තයට අනුරූප රේඛීය චලිතයේ බලය අවස්ථිත ගුරුණට ස්කන්ධය. හරි එහෙනම් මේක ටෝ සමානයි I ඇල්ෆාට අනුරූප සමීකරණය. ඒ වගේම පුතේ මෙහෙම කියනවා. මේක මම t වලින් අනිත් පැත්ත ගුණ කරනවා. එහෙනම් ටෝ t සමානයි කියලා මට ලියා ගන්න පුළුවන් I ඔමේගා 2 ඍණ I ඔමේගා 1. හරි I ඔමේගා 2 ඍණ I ඔමේගා 1. පුතේ ලස්සනට මේ කතාව. මේකටම අනුරූප සමීකරණයක් අපි ඒ කාලේ ඉගෙන ගත්තා. ft සමානයි mv ඍණ mu. හරි ft සමානයි mv ඍණ mu. එහෙනම් මේකෙන් අපි ලිව්වා ඒ වගේම ප්‍රකාශනය මොකද්ද? ටෝ t සමානයි I ඔමේගා 2 ඍණ I ඔමේගා 1. එහෙනම් මම මේක ලස්සනට හඳුන්වනවා පුතේ කෝණික ආවේගය කියලා. කෝණික ආවේගය කියලා. මේක ආවේගය නෙමෙයි කෝණික ආවේගය. මතකද ඒ කාලේ ආවේගය හොයන්න පුළුවන් ආකාර තුනයි. ft ප්‍රස්ථාරයක යට කොටසේ වර්ගඵලය. හරි. ඒ වගේම ft ගුණිතය. හරි. ඒ වගේම පුතේ ft ප්‍රස්ථාරයේ යට කොටසේ වර්ගඵලය ft ගුණිතය. හරි. ඔන්න ඕවගෙන් හොයන්න පුළුවන් නේ පුතේ. ගම්‍යතා වෙනස අනිත් එක. හරි. ඒ වගේම කෝණික ආවේගය හොයන්න පුළුවන් ටෝ t ගුණිතයෙන් කෝණික ගම්‍යතා වෙනසෙන්. ඒ වගේම අපිට කියන්න පුළුවන් ටෝ t ප්‍රස්ථාරයේ යට කොටසේ වර්ගඵලයෙන් කියන එක. පුතේ ඊට පස්සේ අපි කතා කරා මතක ඇති බාහිර අසමතුලිත බල නැති අවස්ථාව.
බාහිර අසමතුලිත බල නැති අවස්ථාවේදී මෙයා බිඳුව වුණා. මෙයා ආපහු මේ පැත්තෙන් ಗುಣ කරත් එතකොට බිඳුවයි. mu සමානයි mv කියලා ගත්තා. ඒ කියන්නේ ආරම්භක ගම්ම්‍යතාවයේ සමානයි අවසාන ගම්ම්‍යතාවයේ කියන එක. එහෙනම් මේකෙත් මට ලියා ගන්න පුළුවන් හැකියාව තියෙනවා පුතේ. මෙන්න මෙහෙම i ඔමේගා 1 සමානයි i ඔමේගා 2. එහෙනම් මේකෙන් මට ලිය හැකි ආරම්භක කෝණික ගම්ම්‍යතාවය සමානයි අවසාන කෝණික ගම්ම්‍යතාවය කියන එක. ආරම්භක කෝණික ගම්ම්‍යතාවය සමානයි අවසාන කෝණික ගම්ම්‍යතාවය බාහිර අසමතුලිත ව්‍යාවර්තයක් නොමැතිනම්. හරි අපි කියනවා බාහිර අසමතුලිත ව්‍යාවර්තයක් නොමැතිනම් ආරම්භක කෝණික ගම්ම්‍යතාවය අවසාන කෝණික ගම්ම්‍යතාවයට සමානයි කියලා. ආරම්භක කෝණික ගම්ම්‍යතාවය අවසාන කෝණික ගම්ම්‍යතාවයට සමානයි කියලා අපිට කියන්නට පුළුවන් පුතේ. හරි එහෙනම් අන්න මේ ටික තමයි පුතේ මේ අර f සමානයි m ට අනුරූප සමීකරණය, ආවේගයට අනුරූප සමීකරණය, ඒ වගේම හරි කෝණික ගම්ම්‍යතා සංස්ථිතියට අනුරූප සමීකරණය. හරි ওই ටික අපි ලස්සනට පුරව ගමු. දැන් පළවෙනි නියමය. මතකයිනේ නිව්ටන්ගේ පළවෙනි නියමය කියන්නේ බාහිර අසමතුලිත බලයක් යෙදෙන තෙක් වස්තුවක් නිශ්චලව ඉන්නවා. එහෙම නැත්නම් ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් යනවා කියන ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියන එකනේ කියන්නේ. හරි එහෙනම් මෙතන ඒ වගේ කතාව තමයි පුතේ බාහිර අසමතුලිත බලයක් නෙමෙයි. බාහිර අසමතුලිත ව්‍යාවර්තයක්. ක්‍රියාත්මක වෙන තෙක් කියන්නේ ව්‍යාවර්තයක් එනකම්ම හරි එහෙනම් බාහිර අසමතුලිත ව්‍යාවර්තයක් නැහැ කියන්නේ ඇල්ෆා නැහැනේ. ඒ කියන්නේ නිශ්චලතාවයේ හෝ ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් කැරකෙනවා. හරි පුතේ ෆෑන් එකක් ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් කැරකෙනවයි කියන්නේ මෝටරෙන් දෙන ව්‍යාවර්තයයි වාත ප්‍රතිරෝධයෙන් ඇතිවෙන ව්‍යාවර්තයයි කියන දෙන්න සමානයි කියන එක. හරි එහෙනම් අපි කියනවා පුතේ බාහිර අසමතුලිත ව්‍යාවර්තයක් නොමැතිනම් නිශ්චලව හෝ ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් චලිත වෙනවයි කියන එක. ඊට පස්සේ දෙවෙනි නියමය යම් වස්තුවක මේ බලන්නකෝ කෝණික ගම්ම්‍යතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය බාහිර අසමතුලිත ව්‍යාවර්තයට මේ කෝණික ගම්ම්‍යතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය බාහිර අසමතුලිත ව්‍යාවර්තයට අනුලෝමව සමානුපාතික වන අතර දැන් මම මේ නියතය දාලා එක දාලා තියෙන්නේ පුතේ නිව්ටන් වල අර්ථ දැක්වීම මතකයි නේද? හරි ඒක ඇසුරෙන්නේ මෙතන එක දැම්මේ. මේ බාහිර අසමතුලිත ව්‍යාවර්තයට අනුලෝමව සමානුපාතික වන අතර කෝණික ගම්ම්‍යතාවය වෙනස් වන්නේද බාහිර අසමතුලිත ව්‍යාවර්තයේ දිශාවටමය. එතන පොඩ්ඩක් හදා ගන්න ඕනේ. අක්ෂයක් වටා බාහිර අසමතුලිත ව්‍යාවර්තය හරි අසමතුලිත බාහිර ව්‍යාවර්තයේ කෝණික ගම්ම්‍යතාවය වෙනස් වීමට අනුලෝමව සමානුපාතිකය ලියන්න. කෝණික ගම්ම්‍යතාවය වෙනස් වන්නේද බාහිර අසමතුලිත ව්‍යාවර්තයේ දිශාවටමය. හරි ඊට පස්සේ පුතේ අන්න එතනින් කෝණික ආවේගය මේකෙන් ටෝ සමානයි i alpha කියන එක කොටුව ඇතුළට දාගන්න. f සමානයි m ට අනුරූපයි කෝණික ආවේගය අන්න බලන්න i සමානයි ටෝ වතාවක් t කියන එක තියෙනවා. ඊට පස්සේ ටෝ t සමානයි i ඔමේගා 2 ඍණ i ඔමේගා 1 එකත් කොටු කරගන්න පුතේ. එහෙනම් අන්න යටින් තියෙනවා කෝණික ආවේගය කියලා කියන කෝණික ගම්ම්‍යතා වෙනස. ඒ වගේම ටෝ t ප්‍රස්ථාරයේ යට කොටසේ වර්ගඵලයෙන්ුත් කෝණික ආවේගය ලැබෙනවයි කියලා කියනවා. හරි. ඒ වගේම පුතේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය. නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියන එක අපිට කතා බහ කරන්න අපි දන්නවනේ මොකද්ද ඕනෑම ක්‍රියාවකට විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් තියෙනවා කියන එකනේ. හරි අන්න ඒ වගේම තමයි මොකද්ද කියන්නේ එක් වස්තුවක් මගින් තවත් වස්තුවක් මත යම් අක්ෂයක් වටා ගූරණයක් ඇති කළ විට දෙවෙනි වස්තුව දැන් අතනදි කියන්නේ බලය සමානයි කියලා මේකෙන් කියන්නේ පුතේ ව්‍යාවර්තය සමානයි කියලා. හරි අන්න ගූරණයක් ඇති කරනවා කියලා තමයි කියන්නේ.
හරි ඒකට උදාහරණ දෙකකුත් තියෙනවා මම එකක් පැහැදිලි කරන්නම් ඊට පස්සේ යන්න පල්ලෙහා තියෙනවා පුතේ කෝණික ගම්ම්‍යතාවය සංස්ථිතික නියමය හරිද ඒකෙදි යන්න ටෝප් t බිඳුව වෙලා i ඔමේගා 1 සමානයි යන්න කියලා තියෙනවා අන්න ඊට පස්සේ ඒක කොටු කරගන්න එවනම් බාහිර අසමතුලිත ව්‍යාවර්තයක් නොමැති තාක්කල් යම් වස්තුවක හෝ වස්තු පද්ධතියක සලකන ලද දිශාවක් ඔස්සේ කෝණික ගම්ම්‍යතාවය සංස්ථිතික වේ. එහෙනම් සලකන ලද දිශාවක් ඔස්සේ මෙයාගේ කෝණික ගම්ම්‍යතාවය සංස්ථිතිකයි කියන එක තමයි කියන්නේ. හරි. මම අර ඔය මේ සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් අර ප්‍රතික්‍රියා බලය වෙනුවට ප්‍රතික්‍රියා ගූර්ණය ගැන චුට්ටක් කතා බහ කරන්නම්. හරි. මම මේක අන්තිමේට මට වෙලාව හම්බුනොත් පුතේ වීඩියෝ එකකිනුත් චුට්ටක් පැහැදිලි කරලා දෙන්නම්. මෙන්න මම අඳිනවා හිතන්නකෝ මේ මම අඳින්නේ පුතේ හෙලිකොප්ටරයක් හරි මෙහෙම හෙලිකොප්ටරයක් ඔන්න පුතේ ඉතින් මේ හෙලිකොප්ටර්ස් ගැන කතා බහ කරද්දි කියන්න තියෙන්නේ අද දැන් මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දවස වෙද්දි ඔයාලා වගේම ක්ලාසස් වල ඉගෙන ගත්ත අයියා කෙනෙක් ගුවන් නියමුවෙක් විදිහට පුතේ පුහුණු වෙමින් සිටින දරුවෙක් ඔයාලා දන්නව ඇති ගුවන් යානයක් කඩාගෙන වැටුණා ඒ කඩාගෙන වැටෙද්දී දරුවා කෑගල්ල පන්තියේ සහභාගී වෙච්ච දරුවෙක් ඉතින් මේ ජීවිතක්ෂයටපත් වෙලා තියෙනවා මම අවංකව මුලින්ම හිතාගෙන හිටියේ මේක දැන් අර ලංකාවේ වෙන්නේ පුතේ අර පරණ ගුවන් යාන භාවිතා කිරීමක්නේ. හැබැයි ඉතින් මේ ගුවන් යානේ එහෙම පරණ ගුවන් යානයක්ුත් නෙවෙයි 2015 ඔව් 2015 වගේ තමයි ලංකාවට ගෙනාපු ගුවන් යානයක්. ඉතින් මේ ඒ කෙසේ වෙතත් ඉතින් හරි දුකයි එහෙම ඉතින් ඒ වගේ සිද්ධීන්. හරි දැන් අපි ගොඩාක් දැන් සාමාන්‍යයෙන් ඔයාලා අහලා තියෙනවා නේද ලෝකේ සාමාන්‍යයෙන් ආරක්ෂිතම මේ ගමන් මාර්ග ක්‍රමය එහෙම නැත්නම් ප්‍රවාහන මාධ්‍ය කියන්නේ මොකක්ද? පහින් යන එකද? හරි. නෑ පුතේ සාමාන්‍යයෙන් ආරක්ෂිතම ක්‍රමය කියලා කියන්නේ ගුවන් ගමන් තමයි. ඇයි එහෙම කියන්නේ හේතුව? හරි. හේතුව තමයි පුතේ අපි හිතමුකෝ දිනකට ගුවන් යානාවල ගමන් කරන කට්ටිය ඉන්නවනේ. ඒ ගමන් කරන අයගෙන් දිනකට ජීවිතක්ෂයට පත්වන ප්‍රතිශතය ගත්තොත් පුතේ ඒක තමයි අඩුම ප්‍රතිශතය. දැන් පයින් යන මිනිස්සු ඕන තරම් දැන් ලංකාවේ අනිවාර්යෙන් දවසකට පයින් යන එක මිනිස්සෙක් හරි මැරෙනවනේ. heart attack හැදිලා නෙමෙයි මම මේ කියන්නේ හැප්පිලා මැරෙනවනේ. හරි ඒක කියන්නේ පයින් යනවාට සාපේක්ෂව පුතේ ආරක්ෂිතම ස්ටැටිස්ටික්ස් වලට ඒක කියන දෙයක්. ආරක්ෂිතම ක්‍රමය තමයි පුතේ ඕක. ලෝකේ ආරක්ෂාවෙන් වැඩිම එක. හරි ආරක්ෂාවෙන් වැඩිම එක තමයි ඒතකොට ගුවන් යාන ක්‍රමය කියලා කියන්නේ. හැබැයි මම නම් හිතන විදිහට වැඩියෙන්ම ආරක්ෂාව මේ නැති මේක කියන්නේ ආරක්ෂාව නැති මේක මං හිතන්නේ මොකද්ද? මෝටර් බයිසිකල් වෙන්න ඇති. දැනට මන් දන්න තරමට පුතේ හරි අපේ ක්ලාසස් ආපු දරුවෝ මම මේ පණිවුඩයක් දෙන්නේ මේ පිරිමි දරුවන්ට විශේෂයෙන්ම ගෑනු දරුවෝ නම් ඉතින් බයිසිකල් වල යනවා අඩුයි. හැබැයි ගෑනු ළමයි එහෙම බයිසිකල් වල යන එක පොඩ්ඩක් ඉතින් භයානකයි. හරි ඒ භයානකයි කියලා කියන්නේ එකපාරට පුතේ මේ පැත්තට හැරෙන එක දැක්ක ගමන් බුක් ගාලා හරනවා පිටිපස්සෙන් මොන වාහන එනවද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ සමහර වෙලාවට පිටිපස්සෙන් එන වාහනේ පාක් ගාලා පොඩි හෝන් එකක් ගහපු ගමන් උඩට ගාලා බයිසිකලේ කන්ට්‍රෝල් නැති වෙනවා. හරි දැන් මේක බලන බයිසිකල් ප්‍රවීණ කාන්තාව හරි මාත් එක්ක උරණ වෙන්න එපා. ඉතින් ඒ වගේ සිද්ධි තියෙන්නේ. හරි අපිට අවස්ථාව වෙලා තියෙනවා පුතේ. ඔයාලා දැන් දන්නවා සාමාන්‍යයෙන් මේ පැත්තට හරවනවා නම් අපි කරන්නේ පාරෙන් මැදට අරගෙන ඊට පස්සේනේ පුතේ හරවන්නේ. සමහර අය හරි මට එක අවස්ථාවක් වුණා මෙහෙම පුතේ මෙහෙම යනවා පාරේ මේ පැත්තෙන් යන ගමන් ඉඳලා මැදින් නෙවෙයි. හරි මේ මුළු පාර ක්‍රොස් කරලා එහා පැත්තට දානවා. ඉතින් අපි කොහේ යන්නද කියලා හිතා ගන්න බෑ. ඉතින් හරි ඒ කෙසේ වෙතත් පුතේ මේ බයිසිකල් ඇක්සිඩන්ට්ස් වෙලා නම් පුතේ දරුවෝ සැලකිය යුතු ප්‍රමාණයක් පුතේ ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම පිරිමි ළමයි මම හොස්පිටල් එකේ වැඩ කරන කාලේ පුතේ මම ඉස්සරහම ඒ කාලේ පන්තියට සහභාගී වෙච්ච දරුවෙක් පුතේ එහෙම නැති වෙලා තියෙනවා. හරි ඒක වේදනාකාරී. හැබැයි ඉතින් මේ අවුරුද්ද කිව්වහම පුතේ මේ අවුරුද්දේ අපේම ක්ලාසස් ආපු පයිලට් ට්‍රේනින් ඉන්න දරුවෝ දෙන්නෙක්ම ජීවිතක්ෂයටපත් වුණා. හරි ඔයාලට මතක ඇති සාමාන්‍යයෙන් ජනවාරි මාසේ විතර වගේ. හරි ජනවාරි මාසේ විතර වගේ බදුල්ල හරි නුවරේ බදුල්ල පැත්තේ නේද? බදුල්ල පැත්තේදී ප්ලේන් එකක් කඩාගෙන වැටුණා. ඒ කඩාගෙන වැටෙද්දි පුතේ එතන ගුවන් නියමුවෝ 3 දෙනෙක්. මේ 3 දෙනාගෙන් එක දරුවෙක්.
ඒ විදිහටම නුවර පන්තිය 2012 විතර වගේ පන්ති හිටපු කෙනෙක්. හැබැයි මේ දරුවා නම් මේ ගුවන් සාමාන්‍ය A levels 2016 17 වගේ අවුරුදු වල හිටපු කෙනෙක්. හරි ඉතින් මේ බලන්න මේ ආධුනිකම මට්ටමේ කියන්නේ 2019 ද කොහෙද තමයි Air Force එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි ඉතින් ওই වගේ දෙයක් තියෙන්නේ. මම මේ අපරාධිත මේ කතාව මේ වීඩියෝ එක කරන දවස් වෙද්දි හරි තමයි පුතේ ඔය ආරංචිය එන්නේ. හරි ඉතින් මේ දැන් අර මම කිව්වා නේද මේ ගුවන් මේ ඔය කියන ගුවන් යාන ළඟදී ලංකාවේ මේකට හම්බුණයි කියලා. ඒකට හේතුව තමයි ඒකත් මම දැනුවත් උනේ මෙහෙම. මමත් ඇත්තටම හිතාගෙන හිටියේ පුතේ මේක පරණ මේකක් කියලා. අර Facebook එකේ මම ඒක මේ සම්බන්ධ කරලා සඳහනකුත් දාලා තිබ්බා. එතකොට මගේ ඒත් වෙනත් ගෝලයක් දාලා තිබ්බා. එයා දැන් හෙලිකොප්ටර් වල පයිලට් කෙනෙක් විදියට වැඩ කරන කෙනෙක්. ඒ දරුවා කියලා තිබ්බා නෑ සර් මෙහෙමයි මම මේ සර්වර් මේක දැනුවත් කරන්නේ. සර් නිකන් ඕක මේ වැරදි දෙයක් දාලා තියෙන එක සර්ට හානියක් වෙන නිසා මේ ටික මේ මෙහෙම මේ පරණ ඒවා නෙමෙයි අලුතෙන්ම ගෙන ආපු ඒවා ටිකක් කියන එක. හරි. ඉතින් ඒක කෙසේ වෙතත් දැන් මේ සිද්ධිය. හරි. මෙන්න මේ සිද්ධිය මේ තියෙන්නේ මේ හෙලිකොප්ටර් එකක් ඉහළින් බලපුවම පේන විදිය. හරි. මේ හෙලිකොප්ටර් එක මේ තියෙන රොටරය. හරි මේ හෙලිකොප්ටරේ කොටස මේ මගින් යන කොටස මේ අර පිටිපස්ස බඳ කොටස. මම මේකේ තව එක දෙයක් ඇඳලා නැහැ. හරි. දැන් ඊට පස්සේ අපි සරලව හිතමුකෝ මෙහෙම. මේ හෙලිකොප්ටරේ රොටරය කැරකෙනවා. හරි මේ මේ හෙලිකොප්ටරේ බඳ මගින් රොටරය දක්ෂිනාවර්තව කරකවනවා කියලා හිතන්න. බඳ මගින් රොටරය දක්ෂිනාවර්තව කරකවනවා. එතකොට බඳ මගින් රොටරය දක්ෂිනාවර්තව කරකවද්දී තුන්වෙනි නියමයට අනුව හරි මෙයා මේ පැත්තට කරකවද්දී එහෙමනම් රොටරය මගින් හෙලිකොප්ටරය කරකවන්නට අවශ්‍යයි වාමාවර්තව. හරි එහෙනම් මේ හෙලිකොප්ටරය මගින් රොටරය මත ව්‍යාවර්තය මේ තියෙන්නේ රොටරය මගින් හෙලිකොප්ටරය මත ව්‍යාවර්තය. හරි එහෙමනම් පුතේ ඔයාලට තේරෙනවා දැන් මෙයා මත ප්‍රවේගයක් තියෙන්න ඕනේ මේ පැත්තට. ඇයි දැන් මෙහෙම කැරකෙනවනේ. එතකොට මේ කැරකෙද්දි මෙයාගේ ස්පර්ශීය ප්‍රවේගයක් තියෙනවනේ මෙහාට. හරි. හම්බු. ඔහොම වුණොත් එහෙම හරි ඔහොම වුණොත් එහෙම නියමයි නේද? හරි හෙලිකොප්ටරේ උඩ යන්නේ මෙහෙම. හරි රොටරෙත් කැරකෙනවා හෙලිකොප්ටරෙත් අනිත් පැත්තට කැරකෙනවා. මේ ඔයාලා ඒ වගේ අවස්ථා දැකලා තියෙනවා. මොනවද ඒ අවස්ථා? හරි ෆිල්ම්ස් වල එහෙම ඔය හෙලිකොප්ටරේ අනිත් පැත්තට කැරගෙන අවස්ථාවක් ඔබ දැකලා තියෙනවා. මෙන්න මේකට වෙඩි තිබ්බොත්. හරි මේකට මොන යම් හෝ ක්‍රමයක මේ දෙක වැදිලා පුතේ මේ කැල්ල කැඩුනොත් ඔබ හෙලිකොප්ටරෙත් කැරගෙනවා දැකෙනවා. ඒ වගේම රොටරෙත් කැරගෙනවා දැකෙනවා. මේ දෙන්න දෙපැත්තට. හරි පුතේ ඒක වෙන එක වළක්වන දේ තමයි පුතේ මෙතන මේ තියෙන පිටිපස්සේ තියෙන රොටරය. හරි මේ රොටරයෙන් කරන දේ තමයි හරි මෙතන හිතන්නකො ඔන්න ඔය කියන රොටරය තියෙනවයි කියලා. මෙතන මේ තව රොටරයක් තියෙනවා සයිඩ් එකට. හරි මේ මෙහෙම දැන් හෙලිකොප්ටරේ තියෙනවා මෙහෙම සයිඩ් එකට. හරි. දැන් මේකෙදි සිද්ධ වෙන දේ තමයි මේ රොටරයෙන් දැන් මේ උඩ රොටරයෙන් නම් හුලම් පහලටනේ තල්ලු කරන්නේ. එතකොට වාතයෙන් ඇති වෙන බලය නිසා තමයි ඒක උඩ යන්නේ. හරි. මේකේ පුතේ මෙන්න මෙහෙම වාතය මෙහාට තල්ලු කරනවා. හරි. එහෙනම් වාතය මෙහාට තල්ලු කරද්දී ඒ වාතය මගින් හෙලිකොප්ටරය මත බලයක් ඇති වෙනවා මෙන්න මෙහෙම පහලට. හරි. දැන් බලන්නකො මේකෙදි හෙලිකොප්ටරය වාමාවර්තව කැරකෙන්න ගියේ හෙලිකොප්ටරය වාමාවර්තව කැරකෙන්න ගියාපුවම පස්සේ වාතයත් වාමාවර්තව යොදලා එනම් වාතය මගින් මෙයා මත බලයක් ඇති වෙනවා දක්ෂිනාවර්තව. හරි
වාතය මගින් මෙයා මත බලයක් ඇති වෙනවා දක්ෂිනාවර්තව. එතකොට තමයි පුතේ මෙයා සමතුලිතව තියෙන්නේ. එහෙනම් මේක කැඩෙනවයි කියන්නේ මේ ව්‍යාවර්තය නැති වෙනවා. එතකොට පුතේ ටක් ගාලා හරි මොකද වෙන්නේ? මේ හෙලිකොප්ටරෙත් කැරකෙන්න පටන් ගන්නවා. අපි වැටෙන්න යද්දි පුතේ මෙහෙම වැටෙන්න යනවා. වැටෙන්න යද්දි අපි මොකද්ද කරන්නේ පුතේ? හරි අපි වැටෙන්න යද්දි වැටෙන පැත්තට හරි අපි දැන් මේ මෙහෙම යද්දි මෙහෙම හරි අන්න අපි වැටෙන එකට විරුද්ධ පැත්තට අපි ව්‍යාවර්තයක් හදාගන්න තමයි පුතේ උත්සාහ කරන්නේ. අන්න ඒ වගේ තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. හරි. දැන් මේක ඇඳ ගන්නකො පොඩ්ඩක්. හරි. ලියන්නකො. හෙලිකොප්ටරය මගින් රොටරය දක්ෂිනාවර්තව කරකවයි එවිට තුන්වෙනි නියමයට අනුව රොටරය මගින් හෙලිකොප්ටරය වාමාවර්තව කරකවයි එලෙස වාමාවර්තව යෑම වැළැක්වීමට වාමාවර්තව යෑම වැළැක්වීමට විරුද්ධව පිටුපස ඇති කුඩා රොටරය මගින් වාතයද වාමාවර්තව යවයි එවිට තුන්වෙනි නියමයට අනුව නැවත වාතයෙන් හෙලිකොප්ටරයේ බඳ මත දක්ෂිනාවර්තව බලයක්ද ව්‍යාවර්තයක්ද ඇතිවීමෙන් හෙලිකොප්ටරය දිගටම සමතුලිතතාවයේ පවතී. සමතුලිතතාවයේ පවතී. හරි නේද? හා. ඊට පස්සේ අපි කතා බහ කරනවා භ්‍රමණ චාලක ශක්තිය ගැන. ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපිට චාලක ශක්තියට ලියා ගන්න පුළුවන් EK සමානයි භාගයක් mv වර්ගය. හරි. මම අර මුලින්ම අර කැරකෙන එකක් පුතේ කරේ තමන්ගේ අක්ෂය වටා. v වෙනුවට r ඔමේගා දැම්මා r ඔමේගා වල වර්ගය. mr වර්ගය ඔමේගා වර්ගය. පුතේ එහෙනම් මෙන්න මට භ්‍රමණ චාලක ශක්තියට ලියා ගන්න පුළුවන් භාගයක් i ඔමේගා වර්ගය කියලා. භ්‍රමණ චාලක ශක්තිය මේ බලන්න භාගයක් i ඔමේගා වර්ගය. හරි. ඊට පස්සේ මම මෙතන භාගයක් i ඔමේගා වර්ගය. එහෙනම් මම මේකෙන් ලියා ගන්නවා ප්‍රකාශනයක් භාගයක් L ඔමේගා. පළවෙනි එක භාගයක් i ඔමේගා වර්ගය, දෙවෙනි එක භාගයක් L ඔමේගා. තුන්වෙනි එක මම පාවිච්චි කරනවා භාගයක් L ඔමේගා. ඔමේගා වෙනුවට මම දැන් මේකම i වලින් ගුණ කරලා i වලින් බෙදනවා හරි. මේ සමීකරණයම i වලින් ගුණ කරලා i වලින් බෙදනවා. කාට හරි අකමැති වගේ නම් මේකට මේක කපලා දාගන්න. හරි.
හැබැයි ඉතින් මොකද්ද මේ දෙන්න කපලා දාගත්තා කියලා අපෝ නැවත මේ සමීකරණයම ලැබෙන්නේ. හැබැයි මෙහෙම තියෙන එකේ වාසියක් තියෙනවා. I ඔමේගා වෙනුවට නැවත ලියන්න පුළුවන් L. අන්න එහෙනම් තව ප්‍රකාශනයක් ලැබෙනවා භාගයක් L වර්ගයේ බෙදීම I. හරි. ලැබෙන ප්‍රකාශන ටික භාගයක් I ඔමේගා වර්ගය ඊට පස්සේ භාගයක් L ඔමේගා ඒ වගේම අපිට ලියා ගන්න පුළුවන් භාගයක් L වර්ගයේ බෙදීම I කියලා. එහෙනම් පළවෙනි කොටුවේ ලියා ගන්න භාගයක් I ඔමේගා වර්ගය මේක. හරි. ඊට පස්සේ භාගයක් L ඔමේගා. හරි. මේ අපි අර කතා කරේ අර කැරකෙන එකක් තිබ්බේ පුතේ. ඒ කැරකෙන එකේ v වෙනුවට මම ලියාගත්තා ස්පර්ශීය වේගය වෙනුවට ලියාගත්තා r ඔමේගා කියන එක. හරි. ඊට පස්සේ භාගයක් L වර්ගයේ බෙදීම I. හරි. ඊට පස්සේ ඊළඟ අවස්ථාව භ්‍රමණ කාර්ය. එතකොට අපිට ලියා ගන්න පුළුවන් W සමානයි Fs. F වෙනුවට S වෙනුවට අපි ලියනවා. හරි. S සමානයි R θ නේ. හරි. එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් W සමානයි tau θ. හරි. Fr වෙනුවට tau කියලා දාන්න පුළුවන් W සමානයි tau θ. හරි. මේක තමයි ලැබෙන ප්‍රකාශනය W සමානයි tau θ. හරි. මේ F වෙනුවට හරියටම මේ tau. හරි ලේසිනේ. S තියෙන තැන් වලට θ දාන්න. මේ තියෙන්නේ සමීකරණයෙන් මේක ව්‍යුත්පන්න වෙන විදිහ කෙලින්ම ගන්න පුළුවන් F වෙනුවට tau දාන්න S වෙනුවට θ දාන්න. I වෙනුවට M වෙනුවට I දාන්න. V වෙනුවට ඔමේගා දාන්න. හරි. අර සමීකරණ ටිකම තමයි හරි W සමානයි tau θ. හරි. එහෙනම් ඕක තමයි භ්‍රමණ කාර්ය. හරි. එතනදී මේ හැම වෙලාවෙකදී F කියන්නේ බාහිර අසමතුලිත බලය වගේම tau කියන්නේ පුතේ එහෙමනම් බාහිර අසමතුලිත ව්‍යාවර්තය. හරි. ඊට පස්සේ මම කියනවා මේ වගේම හරි. ඔයාලට මතකයි නේද පුතේ ක්ෂමතාවය සඳහා මෙහෙම ප්‍රකාශනයක් ගන්න පුළුවන් නේ. P සමානයි FV. හරි. ඕකම මට මොකද්ද කරන්න පුළුවන් පුතේ ලියන්න පුළුවන් P සමානයි හරි F වෙනුවට මෙයා. මේක කොහොමද ගන්නෙ? F V වෙනුවට දානවා R ඔමේගා. එතකොට FR වෙනුවට මම ගන්නවා tau කියලා ඔමේගා මෙහෙම. එහෙනම් මේක තමයි භ්‍රමණ ක්ෂමතාවය. හරි. භ්‍රමණ ක්ෂමතාවය P සමානයි tau ඔමේගා කියන ප්‍රකාශනය. P සමානයි tau ඔමේගා කියන ප්‍රකාශනය. හරි. එහෙනම් අපි මේ ටික ඔක්කොම භාවිතා කරලා පුතේ ගැටලු ටිකක් මුලින්ම හදමු. තව ඊට පස්සේ මේ වගේ විශේෂ භාවිත අපිට කතා බහ කරන්නට තියෙනවා. යමුකෝ ගැටලු අංකය 31. මේකෙදි එහෙමනම් P කෙලවරෙන් තමයි අසව් කරලා තියෙන්නේ. මෙයා කැපුවොත් ආරම්භක කෝණික ත්වරණය කොච්චරද කියලා අහනවා. මෙයා කැපුවොත් ආරම්භක කෝණික ත්වරණය. පුතේ ඒකාකාර දණ්ඩක් තියෙන්නේ. හරි. ඔබ සරලව හිතන්නකෝ මෙයා කපනවයි කියලා කියන්නේ මේ මෙතන ආතතිය නැති වෙනවනේ. එතකොට මෙයාගේ බර නම් තියෙනවා මේ මෙහෙම. අසව්වේ ප්‍රතික්‍රියාවකුත් තියෙයි පුතේ ඉහළට. කෝණික ත්වරණය හොයා ගන්න කිව්ව ගමන් මතක් වෙන්නේ නැහැ එකපාරට. ත්වරණය හොයන්න කියනවා. ත්වරණය හොයන්න කිව්ව ගමන් මතක් වෙන්නේ මම කියන්නේ කෝණික චලිතය හිතෙන්නේ නැතුව මම ඊළඟට හිතන්නේ රේඛීය චලිතය. හරි. එහෙමනම් අපිට අනුරූපව හිතන්න පුළුවන් F සමානයි ma. හරි. F සමානයි ma. tau සමානයි I alpha. හරි. දැන් F සමානයි ma වලින් හොයන්නලා පුළුවන්. ඊට අමතරව මට හිතෙනවා අර V සමානයි U ධන AT වගේ චලිත සමීකරණ වලින් හිතන්න. දැන් ඔබ දන්නවා චලිත සමීකරණ වලින් හිතන්න මෙතන මෙලෝ දත්තයක් නැහැ පුතේ. කාලයක්වත් අවසාන ආරම්භක ප්‍රවේගය නම් 0යි කියලා ගන්න පුළුවන් පුතේ. හරි යොන් දත්ත මදි. එහෙනම් මම මේකෙදි කරන්න වෙන්නේ පුතේ හරි ත්වරණය හොයන්න F සමානයි ma භාවිතා කරනවා වගේ මෙතනදී පාවිච්චි කරනවා පුතේ tau සමානයි I alpha. හරි. එහෙනම් මම tau සමානයි I alpha භාවිතා කරොත් මට ලියා ගන්න පුළුවන් tau
මෙහෙමනේ. mg වතාවක් l බෙදීම 2 තමයි පුතේ mg කියන්නේ බර ලම්බක දුර ගූරණය. හරි. ඊට පස්සේ I කියන්නේ අවස්ථිතික ගූරණය. පුතේ අවස්ථිතික ගූරණය දණ්ඩක කෙලවරක් වටා අවස්ථිතික ගූරණය. මතකද දණ්ඩක අවස්ථිතික ගූරණ දෙකක් ආවා. ml වර්ගයේ බෙදීම 3යි කියලා ආවා. අනිත් එක ml වර්ගයේ බෙදීම 12යි කියලා ආවා. ml වර්ගයේ බෙදීම 3 ml වර්ගයේ බෙදීම 12. මෙතන කෙලවරක්නේ. කෙලවරක් වටේ තමයි අවස්ථිතික ගූරණය ගොඩාක් වැඩිම වෙන්න ඕනේ. එහෙනම් I වැඩිම වෙන්න නම් අර යට ml වර්ගයේ බෙදෙන පදේ I වැඩි වෙන්න නම් බෙදෙන පදේ අඩු වෙන්න ඕන. එහෙනම් මම මෙතන දානවා හරි අඩු වගේකින් බෙදනවයි කියන්නේ එතකොට අවස්ථිතික ගූර්ණය වැඩි කියන එක පුතේ. හරි නේද? එහෙනම් මෙතන m ට m කැපිලා යනවා. හරි. එහෙනම් ඇල්ෆා වෙනුවට මට ලියා ගන්න පුළුවන් මේ බලන්නකො මේ එක L එකකුත් කැපිලා යනවා. එතකොට 3G බෙදීම 2L කියලා අපිට ගන්න පුළුවන්. 3G බෙදීම 2L. එහෙනම් අපිට 31ට ගන්න පුළුවන් පුතේ උත්තරය 4 වෙනි උත්තරය. හරි. දැන් මේ ගාන අපි පොඩ්ඩක් ලවන් කමු. හරි. මෙන් ඇල්ෆා හොයා ගත්තා. මේ ඇල්ෆා තමයි ආරම්භක කෝණික ත්වරණය. හරි. මේ දණ්ඩේ දැන් මට කියන්න සමාන පද පහක්. මේ දණ්ඩේ සමාන පද පහක්. හරි. මතකයිනේ ඔබට දණ්ඩ භ්‍රමණ චලිතය නිරත වෙනවා. එතකොට දණ්ඩ භ්‍රමණ චලිතය නිරත වෙද්දී දණ්ඩේ අංශුන් නිරත වෙනවා පුතේ වෘත චලිතයක. වෘත චලිතයේ සමාන පද පහ. කෝණික විස්ථාපනය, කෝණික ප්‍රවේගය, කෝණික ත්වරණය, ආවර්ත කාලය, භ්‍රමණ සංඛ්‍යාතය. පහුගිය සතියේ වීඩියෝ එක. දැන් මෙතන එහෙමනම් පුතේ කෝණික ත්වරණය හොයාගත්තා. කෝණික ත්වරණය දැන් හැම එකකටම සමානයි පුතේ. එතකොට කෝණික ත්වරණය හැම එකකටම සමාන නම් හරි. එහෙනම් වෙනස් පද මොනවද? S වෘත්තචාපයේ දිග, ස්පර්ශීය ප්‍රවේගය, ස්පර්ශීය ත්වරණය, කේන්ද්‍ර අභිසාරී ත්වරණය. හරි. අරය ඔන්න ඕනේ පුතේ වෙනස් වෙන්නේ. එහෙනම් දැන් මං අහනවා කේන්ද්‍රයේ මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රයේ ස්පර්ශීය ත්වරණය කොච්චරයිද කියලා. එහෙනම් පුතේ ගුරුත්ව කේන්ද්‍රයේ ස්පර්ශීය ත්වරණය හොයනවා නම් ගුරුත්ව කේන්ද්‍රයේ කැරකෙන වෘතයේ ආරය මේ. කැරකෙන වෘතයේ ආරය R නේ. R වෙනුවට මට දැන් ලියා ගන්න පුළුවන් L බෙදීම 2යි. ඇල්ෆා වෙනුවට ලියා ගන්න පුළුවන් 3G බෙදීම 2L. හරි. එහෙනම් මට ලියා ගන්න පුළුවන් 3GL බෙදීම හරි 3G බෙදීම 4යි. මේ තියෙන ගුරුත්ව කේන්ද්‍රය. ඊට පස්සේ මම අහනවා Q කෙලවරේ ස්පර්ශීය ත්වරණය. Q කෙලවරේ ස්පර්ශීය ත්වරණය ගනින්දි දැන් මම අර කිව්ව පදේ වැදගත්. හැම තැනටම මෙයාගේ හැම වෙලාවකදීම ඇල්ෆා සමානයි. එහෙනම් මෙයාගේ හැම වෙලාවකදීම ඇල්ෆා සමාන නම් පුතේ මට ලස්සනට ලියා ගන්න පුළුවන්. මේ වෙලාවටත් R කැරකෙන වෘතයේ ආරය. දැන් මෙයාගේ දිග පුතේ L. හරි. අන්න බලන්න එයා වෙනස්. හරි. 3G බෙදීම 4යි. මෙයා එනවා 3G බෙදීම 2යි. තේරෙනව නේද පුතේ කතාව? 3G බෙදීම 4කුයි 3G බෙදීම 2කුයි. හරි. ඕකේ. දැන් ඊළඟ කතාව දැන් මම කියනවා මෙහෙම මෙයා ටීට කෝණයක් වැටෙනවා. දැන් ඒතකොට තේරෙනව නේද? මෙතෙන්ට වඩා මෙතන අරය දෙගුණයක් වෙච්ච නිසා අරය දෙගුණයක් නිසා ඒ සමානයි R ඇල්ෆා හින්දා R දෙගුණයක් වුණාම ස්පර්ශීය ත්වරණය දෙගුණයක් වෙනවා. මෙයා දෙගුණයක් වෙනවා. හරි.
ඊට පස්සේ මම කියනවා තීටා කෝණයක් වැටුණාම පස්සේ මෙයාගේ ත්වරණය. තීටා කෝණයක් වැටුණාම පස්සේ මෙයාගේ ත්වරණය. හරි. තීටා කෝණයක් වැටුණාම පස්සේ මෙයාගේ ත්වරණය. මෙයා දැන් තීටා කෝණයක් වැටිලා. ත්වරණය. ඉතින් එතකොට මම නැවත පාවිච්චි කරනවා පුතේ ආපහු ප්‍රකාශනය. දැන් මේවා හොයලා ඇතිනේ ත්වරණය, කෝණික ත්වරණය, මධ්‍යලක්ෂීය ස්පර්ශීය ත්වරණය, කෙළවරේ ස්පර්ශීය ත්වරණය. තීටා කෝණයක් වැටුණාම පස්සේ මෙයා ලක්වන ත්වරණය. පුතේ ඒකටත් මම නැවත වතාවක් පාවිච්චි කරනවා ටෝ සමානයි I ඇල්ෆා. I වෙනුවට නම් අර ඉස්සෙල්ලා ප්‍රකාශනයම තමයි ml වර්ගයේ බෙදීම 3යි. ඇල්ෆා. ගූරණය වෙනුවට ටෝ වෙනුවට දාගන්න පුළුවන් mg වතාවක්. ඔබ සරලව හිතන්න. දැන් මට ගූරණයට ඕනේ බලයේ ක්‍රියා රේඛාවට තියෙන ලම්බක දුර. මේක තමයි බලයේ ක්‍රියා රේඛාව. මට ඕනේ මෙන්න මේ ලම්බක දුර මේක තමයි ඕන වෙන්නේ. පුතේ ඔයාට ලියා ගන්න පුළුවන් මේ ටික කොහොමත් ගුරුත්ව කේන්ද්‍රය හරි මැදනේ දන්නේ මුළු දිගෙන් හරි මැදනේ තියෙන්නේ. ඒ ටික L බෙදීම 2යි. එහෙනම් මේ ටික L බෙදීම 2යි නම් පුතේ මේ ටික L බෙදීම 2යි cos θ. නේ මේ ටික L බෙදීම 2යි මේ ටික L බෙදීම 2යි cos θ. එහෙනම් ඇල්ෆා කියලා එනවා 3g cos θ බෙදීම 2l. ඉස්සරලා බලන්න ආවේ කීයද කියලා. ඉස්සරලාවේ මේ 3g බෙදීම 2l. හරි. දැන් ආවේ 3g cos θ බෙදීම 2l කියන එක. හරි. 3g cos θ බෙදීම 2l තමයි දැන් ආවේ. ඒ කියන්නේ කෝණික ත්වරණය දැන් ඉස්සෙල්ලට වඩා අඩු වෙලා. හරි. කෝණික ත්වරණය ඉස්සෙල්ලට වඩා අඩු වෙලා. හා. ඊට පස්සේ මම අහනවා කෝණික ත්වරණය කොයි විදිහට විචලනය වෙනවද කියලා. දැන් එහෙනම් ඔබ දන්නවා ආරම්භයේදී වැඩිම කෝණික ත්වරණයක් තියෙනවා. ඊට පස්සේ ක්‍රමයෙන් මෙයාගේ කෝණික ත්වරණය අඩු වෙනවා. හරි. පස්සේ කෝණික ත්වරණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඒකාකාර කෝණික ත්වරණයක් නෙවෙයි. හරි. මම ඊළඟ අවස්ථාව අහනවා මෙයා අංශක 90ක් වැටුණට පස්සේ කෝණික ත්වරණය කීයද කියලා. හරි. එහෙනම් මේකත් හදලා ඔයාලා මේවා හදන්න පුතේ. මම හැදුවට පස්සේ කරන එකට වඩා අංශක 90ක් වැටුණට පස්සේ කෝණික ත්වරණය. මේ බලන්න. අංශක 90ක් වැටිලා. අංශක 90ක් වැටුණාට පස්සේ මෙයාගේ කෝණික ත්වරණය. එතනදිත් මම නැවත ටෝ සමානයි I ඇල්ෆා දාද්දී මේ බලන්නකො. බර මෙහෙම සිරස්ව පහලට. බර සිරස්ව පහලට එහෙනම් අපිට ලියා ගන්න පුළුවන් ටෝ බිඳුවයි කියලා. ඇයි? බර මෙහෙම සිරස්ව පහලට තියෙනවා. බර කේන්ද්‍රය හරහා යනවා. හරි. බර සිරස්ව පහලට තියෙනවා. ඒ වගේම මේ බර යනවා කේන්ද්‍රය හරහා. සිරස්ව පහලට තියෙන බර කේන්ද්‍රය හරහා යනවා. එහෙනම් බර කේන්ද්‍රය හරහා යනවා කියන්නේ මෙයාගේ ගූර්ණයක් නැහැ. ගූර්ණයක් නැහැ කියලා කියන්නේ මට මෙතනදී සලකන්න පුළුවන් පුතේ ඇල්ෆා බිඳුවයි කියලා. එහෙනම් ටෝ බිඳුව වෙලා ඇල්ෆා බිඳුව වෙනවා. නිකන් ඇල්ෆායි තීටයි අතර ප්‍රස්ථාරයක් දැම්මොත් අපිට මේවා නියතයි කොස් වක්‍රයක් තමයි ලැබෙන්නේ. තීටා. මෙතන ඇල්ෆා. ආරම්භයේ තමයි පුතේ වැඩිම කෝණික ත්වරණයක් තිබ්බ මතකද? 3g බෙදීම 2l. ඊට පස්සේ කොස් වක්‍රයක්. එහෙනම් මෙතනදී පුතේ තීටා අංශක 90ක් කැරකුණාම එහෙම නැත්නම් 5 බෙදීම 2ක් කැරකුණාම කෝණික ත්වරණය අඩු වුණා. බිඳුව දක්වාම අඩු වුණා. කෝණික ත්වරණය බිඳුව දක්වා අඩු වුණා. හරි. මම ඒත් එක්කම ඔබෙන් අහනවා අංශක 90ක් කැරකුණ අවස්ථාවේ කෝණික ප්‍රවේගය කීයද කියලා. අංශක 90ක් කැරකුණ වෙලාවේ කෝණික ප්‍රවේගය සොයන්න. හොයන්න බලන්න. අංශක 90ක් කැරකුණාන් පස්සේ කෝණික ප්‍රවේගය සොයන්න කියලා.
හා එතකොට කෝණික ප්‍රවේගය හොයන්න ඔයා පාවිච්චි කරන්න මෙහෙම සමීකරණයක් හිතුවොත් මේක ඔමේගා 2 වර්ගය සමානයි ඔමේගා 1 වර්ගය ධන 2යි ඇල්ෆා තීටා. ආරම්භක කෝණික ප්‍රවේගය නම් ඔබ දන්නවා මේක නිශ්චලතාවයෙන් පටන් ගත්ත නිසා පුතේ බිඳුවයි කියලා. ඒක වැරදිනේ. හරි ඒක හරි වැරදි කියන්නේ මොකද්ද කියලා බලමු පොඩ්ඩක්. තීටත් දන්නවා අංශක 90යි. අංශක 90යි කියලා කියන්නේ රේඩියන් වලින් 5 බෙදීම 2යි පුතේ. මොකද්ද ඔබේ වැරද්ද? ඔබ ඇල්ෆා කියලා දානවා නම් දාන්න ඕනේ ඒකාකාර කෝණික ත්වරණයකදී කෝණික ත්වරණයේ යගය. ඒකාකාර කෝණික ත්වරණයකදී යගය තමයි දාන්න ඕනේ. හැබැයි ලස්සනට මෙතන බලන්න මෙතන ඇල්ෆා ඒකාකාර කෝණික ත්වරණයක් නෙවෙයි. ඇල්ෆා ඒකාකාර කෝණික ත්වරණයක් නෙවෙයි කෝණික ත්වරණය මේ වගේ විචලනය වෙනවා. අපි කතා කරා ඒකාකාර අවස්ථාවලට විතරයි මේ සමීකරණය දාන්න පුළුවන්. එහෙනම් මේ සමීකරණයෙන් දාන්න බෑ කියලා ලියා ගන්න. හරි? මේ සමීකරණය පාවිච්චි කරන්න බෑයි කියලා ලියා ගන්න. කෝණික ත්වරණය ඒකාකාර නොවන නිසා දාන්න බෑ. හරි. එහෙනම් කොහොමද පුතේ අපි මෙයාගේ කෝණික ත්වරණය හොයන්නේ? සරලයි. මෙයා මෙතන හිටපු එකනා දැන් මෙන්න මේ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ වස්තුව මෙන්න මේ අක්ෂය වටා භ්‍රමණ චලිතයක නිරත වෙනවා. මෙයා වටේ භ්‍රමණ චලිතයක නිරත වෙනවා. හැබැයි මේ මට්ටමට වඩා මේ මට්ටමේ විභව ශක්තිය අඩුයි. එහෙනම් මම ලියනවා හානි වූ විභව ශක්තිය. හානි වූ විභව ශක්තියට මට ලියා ගන්න පුළුවන් mgh කියන එකට මෙන්න මෙහෙමනේ ආවේ. මේ ටික ලස්සනට මට ලියා ගන්න පුළුවන් L බෙදීම 2යි. එහෙනම් විභව ශක්ති හානිය. විභව ශක්ති හානියට මට ලියා ගන්න පුළුවන් mg L බෙදීම 2. මෙතන ඉඳන් මෙතෙන්ට වැටිච්ච එක. මේ කෙලවර නම් L දුරක් වැටලා තියෙනවා. නමුත් ගුරුත්ව කේන්ද්‍රය වැටලා තියෙන මෙච්චරයි. විභව ශක්ති හානිය සමානයි ලබාගත් පුතේ භ්‍රමණ චාලක ශක්තිය. රේඛීය චලිතයක් නෑ. මොකද මෙයා මේ අක්ෂය වටේ කැරකෙනවා. අංශු ගත්තොත් වෙන වෙනම රේඛීය චලිත තියෙනවා. නමුත් මම මේ සිස්ටම් එකම ගත්තේ. එතකොට ඒකට පුතේ තියෙන්නේ හරි මොකක්ද රේඛීය චලිතයක් නෙමෙයි වෙන වෙනම හරි මුළු එතකොට මුළු වස්තුවේම භ්‍රමණ චලිතයක් තමයි ගන්නෙ. එහෙනම් පුතේ මම මෙතන I වෙනුවට ආදේශ කරනවා අර ඉස්සෙල්ලා වගේම පුතේ කෙලවරක අක්ෂයක් වටා අවස්ථිතික ගූර්ණයේ ml වර්ගයේ බෙදීම 3. එහෙනම් පුතේ මේ mm එහෙම කැපිලා යනවා. මෙතනත් එක L එකක් එහෙම කැපිලා යනවා. එහෙනම් මෙතනින් ලස්සනට හොයා ගන්න පුළුවන් පුතේ ඔමේගා. මෙතනදී මම පාවිච්චි කරේ ශක්ති සංස්ථිතික නියමය. බලන්න ගානේ තිබ්බේ මොන වගේ චූටි කොටසක්ද අපි ගාන කොච්චරක් දුරකට විකාශනය කරලා ගත්තද කියන එක. හරි එහෙනම් මෙතන අපි ඔමේගා හොයා ගන්නවා. ඉතින් ඔමේගා හොයාගත්තාන් පස්සේ මේ ගාන ඕනනම් තව දික් කරන්න පුළුවන්. මෙයාගේ එක තැන් වල ස්පර්ශීය ප්‍රවේගත් කොයි වගේද කියලා අපිට ගන්නට හැකියාව තියෙනවා. ඕකේ පුතේ. හරි. එහෙමනම් ඒකත් හරි. ඊට පස්සේ මම යනවා ගැටලු අංකය බලන්නකො 132 වෙනි ගාන. හරි 132 වෙනි ගාන. හරි. ඒකෙදි මොකද වෙන්නේ පුතේ බලන්න මෙහෙම. ඉලිප්සාකාර පතයක ග්‍රහ වස්තුවක් ගමන් කරනවා. ඒකේ මෙහෙම සිද්ධියක් මෙන්න මෙතන පෘථුවිය ඉන්නවා. හරි. A B මේ ටික D මේ ටික 4යි D. හරි.
ගාන කියලා තියෙනවා S චන්ද්‍රිකාවක් පෘථුවිය වටා ඉලිප්සාකාර කක්ෂයක ගමන් කරනවලු. ඒ ලක්ෂයේදී වේගය v නම් ඒ ලක්ෂයේදී වේගය v නම් අපෙන් අහන්නේ b ලක්ෂයේදී වේගය දෙනු ලබන්නේ. b ලක්ෂයේදී වේගය දෙනු ලබන්නේ v dash. හරි. දැන් මේ ගාන හදන්න එක තැනක වේගෙ දීලා තව තැනක වේගෙ අහන්නේ. මේ ගාන හදනවා නම් පුතේ මට පාවිච්චි කරන්න පුළුවන් දේ තමයි දැන් ඇත්තටම ওই වගේ අවස්ථා දෙකක හදන්න ආවොත් බොහෝ දුරට පුතේ අපිට තියෙන්නේ ගම්මෙතා සංස්ථිතිය. දැන් භ්‍රමණ චලිතයෙන් විභාගයට ගානක් ආවොත් අනිවාර්යෙන්ම වගේ හරි කෝණික ගම්මෙතා සංස්ථිතිය දාන්න වෙනවා. හරි. දැන් බලමුකෝ. මේ චන්ද්‍රිකාවේ නිකන් බල ලකුණු කරොත් පෘථුවියෙන් චන්ද්‍රිකාව මත ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වෙනවනේ. ඔය ගුරුත්වාකර්ෂණ බලය කේන්ද්‍ර අභිසාරී බලය කරගන්න පුතේ මෙයා මේ වෘත්ත චලිතේ නිරත වෙන්නේ. එහෙනම් ඔබ හිතන්නකෝ චන්ද්‍රිකාව විතරක් සැලකුවොත් චන්ද්‍රිකාවේ ගම්ම්‍යතාවය සංස්ථිතික නැහැ. හේතුව තමයි චන්ද්‍රිකාව මත පෘථුවියෙන් ඇතිවන බලය බාහිර බලයක්. හරි චන්ද්‍රිකාව මත පෘථුවියෙන් ඇතිවන බලය බාහිර බලයක්. නම් බාහිර බලයක් තියෙනවා නම් පුතේ ගම්ම්‍යතාවය බාහිර අසමතුලිත බලයක් තියෙනවා නම් ගම්ම්‍යතාවය සංස්ථිතික නැහැනේ. හැබැයි ඔබ හොඳට තේරුම් ගන්න. ඔව් එහෙනම් මේකත් ඕන ලියා ගන්නකො. පෘථුවියෙන් ඇතිවන බලය බාහිර බලයකි. එම නිසා රේඛීය ගම්ම්‍යතාවය සංස්ථිතික නොවේ කියලා. රේඛීය ගම්ම්‍යතාවය සංස්ථිතික නැහැ. හැබැයි මම මේ චන්ද්‍රිකාව මෙහෙම ටිකක් අඳිනවා. මේ චන්ද්‍රිකාව මත ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය චන්ද්‍රිකාව මත ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය අපි ලකුණු කරන්නේ මේ චන්ද්‍රිකාවේ කේන්ද්‍රය. ගුරුත්වාකර්ෂණ බලය අපි ලකුණු කරන්නේ චන්ද්‍රිකාවේ කේන්ද්‍රය. එහෙනම් මෙතන බාහිර අසමතුලිත බලයක් තියෙනවා උනාට හරි ඒ බලය කේන්ද්‍රය හරහා යන බලයක්. පුතේ මම තව ටිකකින් උදාහරණයක් පෙන්නන්නම්. කේන්ද්‍රය හරහා යොදන බලයකින් හරි ව්‍යාවර්තයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මට මෙතන කියන්න පුළුවන් බලයක් තියෙනවා හැබැයි කේන්ද්‍රය හරහා යන බලයක් නිසා ව්‍යාවර්තයක් නැහැ. එහෙනම් මට මේක කියන්න පුළුවන් කෝණික ගම්ම්‍යතාවයේ සංස්ථිතිකයි කියලා. එහෙනම් පුතේ කෝණික ගම්ම්‍යතාවයේ සංස්ථිතිකයි. අපි කියව කෝණික ගම්ම්‍යතාවයට රේඛීය ගම්ම්‍යතාවයේ ගූර්ණය කියලා. එහෙනම් මේ වෙලාවට ලියන්න පුළුවන් mv වතාවක් රේඛීය ගම්ම්‍යතාවයේ ගූර්ණය 4යි d සමානයි කියලා අරයට අපිට ලියා ගන්න පුළුවන් mv වතාවක් d. හරි mv වතාවක් 4යි d මෙයා mv වතාවක් d. sorry v කැපෙන්නේ නැහැ මෙතන v dash d කැපෙන්නේ. හරි මෙතන මේක කැපෙන්නේ නැහැ. එහෙනම් හිතන්නකො v dash සමානයි අපිට සරලව ලියා ගන්න පුළුවන් 4යි v. ඒ කියන්නේ හරි මෙහෙමත් ලියා ගන්න පුළුවන් කෝණික ගම්ම්‍යතාව සංස්ථිතියනේ. කෝණික ගම්ම්‍යතාවය කියන්නේ මේකනේ. දැන් කෝණික ගම්ම්‍යතාවය සංස්ථිතිකයි. ස්කන්ධය සංස්ථිතිකයි. අරය අඩු වුණා කියන්නේ ප්‍රවේගය හරි අරය 4න් එකක් වෙද්දි ප්‍රවේගය 4 ගුණයක් වෙනවා මේ. අරය 4න් එකක් වෙද්දි ප්‍රවේගය 4 ගුණයක් වෙනවා. අරය 4න් එකක් වෙනවා ප්‍රවේගය 4 ගුණයක් වෙනවා. හරි අන්න ඔය වගේ ලක්ෂණයක් තමයි මෙතනදී වෙන්නේ. b ලක්ෂයේදී වේගය එහෙනම් b ලක්ෂයේදී වේගය අපිට ගන්න පුළුවන් 4යි v. එහෙනම් ගන්න පුළුවන් උත්තරය තමයි 5 වන උත්තරය. හරි එතනදී ලියා ගන්න මේ බලය බාහිර බලයක් වුණාට ඒ බලය කේන්ද්‍රය හරහා යන බලයක් නිසා ඒක බාහිර අසමතුලිත ව්‍යාවර්තයක් නෙවෙයි කියන එක. හරි මම චුට්ටක් ඔයාලට ඔන්න ඔය කතාව ගැන පොඩි වීඩියෝ එකකුත් පෙන්නන්නම්. හරි මේ බලන්න මෙතනදී යම් දණ්ඩක් වගේ එකක් තියෙනවා. හරි ඒ වගේම මේක ලී කුට්ටියක් මෙතන මේ බුලට් එකකින් වෙඩි තියෙන එකක් තමයි තියෙන්නේ. හොඳට බලන්න. අන්න. හරි. එතනදී ඔබ සරලව තේරුම් ගන්න මොකද්ද සිද්ධ වෙන්නේ මේකේ නම් තනිකර කේන්ද්‍රයට තියන්නේ. හරි. අපි ඒක පොඩ්ඩක් මෙහෙම බලමු. එකක තනිකර තියන්නේ කේන්ද්‍රයට. හරි මේ බලන්න
මේක ඔබට තේරෙනවා මෙතන හොඳටම මේක හරියටම කේන්ද්‍රයට වෙඩිල්ල තියෙනවා. මෙතනදී බලන්න මෙයාගේ කේන්ද්‍රය මේ. කේන්ද්‍රය මෙතන මෙහෙට තමයි වෙඩිල්ල තියන්නේ. දැන් එහෙනම් ඔයාලා දන්නවා මේ වෙඩිල්ල වැදුනහම පස්සේ බලයක් ඇති වෙනවනේ. මෙතනදී එහෙනම් ඇති වෙන බලය අනිවාර්යෙන් කේන්ද්‍රය හරහා යන බලයක්. හරි. මෙතනදී බලය කේන්ද්‍රය හරහා යන බලයක්. නමුත් මෙතනදී පුතේ බලය කේන්ද්‍රයට නෙමෙයි මේ මෙහෙන් තමයි ඇති වෙන්නේ. එහෙනම් ඒ වගේ වෙලාවක ඔබට තේරෙයි මෙයා තනිකර වෙන්නේ රේඛීය චලිතයක් විතරයි. එහෙනම් මෙතන මෙයාට බාහිර අසමතුලිත බලයක් තියෙනවා ගූරණයක් නැහැ. මෙතනදී බලයකුත් තියෙනවා. ඒ බලය කේන්ද්‍රය හරහා යන්නේ නැති නිසා පුතේ ගූරණයකුත් තියෙනවා. තේරෙනව නේද කතාව පුතේ? හරි. දැන් බලන්න මේකෙදී ඔබ දකින නිරීක්ෂණ. ඔන්න වෙඩි තිබ්බහම පස්සේ යන්න හරි දෙන්නම හරි මෙයා කිසිම කැරකීමකින් තොරව යනවා. මෙයා කැරකීමක් සහිතව යනවා. හරි. හැබැයි දෙන්නගෙම පුතේ රේඛීය ගම්ම්‍යතාවය ගත්තොත් ආරම්භක රේඛීය ගම්ම්‍යතා දෙක සමාන නිසා අවසානත් රේඛීය ගම්ම්‍යතා සමානයි. මේ බලන්න දෙන්න හරි මෙහෙම දැන් වෙඩි තිබ්බහම පස්සේ හරි බලන්න එකම තවත් ටිකක් දෙන්නම් ඕන්න බලන්න ඈ මේ බුලට් එක ගුරුත්ව කේන්ද්‍ර උඩ යනවානේ එකක් කැරකි කැරකි යන්නේ හරි අන්න බලන්න හරි මේ බුලට්ස් වල ස්කන්ධය වේගය ඕ අපිට ඕනම් වෙනස් කර කරන්නත් පුළුවන් හරි මේකේ තියෙන්නේ this is a simulation of two identical guns firing bullet vertically upwards into the identical wooden blocks. ඒ කියන්නේ පුතේ හරි ලී කුට්ටි දෙකකට මේ වගේ vertically upwards මේ fire කරනවලු. One gun fires directly into the center of mass. එන එකකදී directly center of mass ගුරුත්ව කේන්ද්‍රය එහෙම නැත්නම් ස්කන්ධ කේන්ද්‍රයට පුතේ එකපාරටම directly මේ කරනවලු. The other gun can shoot anywhere into the block. හරි අන්න other one එක අනිත් එක block එකේ ඕන තැනකට so one block rises without spinning. ඒක spin වෙන්නේ නැතුව හරි one block එක උඩට යනවලු. The other one spins at as it rises. අන්න අනිත් එක කැරකෙනවයි කියලා කියනවා. හරි අන්න බලන්නකො පුතේ මේ දෙන්නාම හරි අන්තිමේට රේඛීය ගම්ම්‍යතා සමාන නිසා පුතේ හරි මේ දෙන්නම ගියේ සමාන උසකට. හරි දැක්කද? සමාන උසකට තමයි ගියේ. සමාන උසක් එකම කාලයකදී තමයි ආවේ. හේතුව තමයි මෙයා යන උස තීරණය කරේ පුතේ මෙයාගේ රේඛීය චලිතය මගින්. උස තීරණය කරන්නේ රේඛීය චලිතය මගින්. රේඛීය චලිතයට වැදගත් වෙන්නේ රේඛීය ගම්ම්‍යතාවය. දැන් මම මේකෙදි ඇත්තට මේ උදාහරණය පැහැදිලි කරන්න ගත්තේ වෙන මොනවත් නෙමෙයි පුතේ. මේ උදාහරණයේදී මම ඔයාලට බලාපොරොත්තු වෙන්නේ පැහැදිලි කරන්න කේන්ද්‍රය හරහා යොදන බලයක් මගින් ව්‍යාවර්තයක් ඇති වෙන්නේ නැහැ කියන එක තමයි පැහැදිලි කරේ. කේන්ද්‍රය හරහා යන බලයකින් ව්‍යාවර්තයක් ඇති වෙන්නේ නැහැයි කියන එක. ඕකේ.